අතින්වත් අතගැල්ලුවේ නෑ කිසිම කිලුටක් තිබුණේ නෑ ආදරය හැර හීනයකවත් කිසිම කිලුටක් තිබුණේ නෑ ඔබට අමතක වෙන්න බෑ අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය ඔබට අමතක වෙන්න බෑ ඔබට අමතක වෙන්න බෑ කුළුලකි මුල්ම වචනය පැටලෙද්දී ඔය සොඳුරු දැසට නුඹත් මා ළඟ මං වගේ නිහඬයි බිම බලාගෙන කුළුණෙන් එකයි නොඉඳුලේ හැඟුමන් තියාගෙන කාලයෙන් වියපත් වෙලා අප වෙන්නුනෙත් ආදරයෙන් නාමයි සමුදෙන්න බැරි හමු නොවිත් ඒකයි හමු නොවිත් සමුදෙන්න බැරි ඒකයි ඔබට අමතක වෙන්න බෑ අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය ඔබට අමතක වෙන්න බෑ ඔබට අමතක වෙන්න බෑ ඔබට අමතක වෙන්න බෑ ඔබට අමතක වෙන්න බෑ වෙනම කෙනෙක් යන පුතේ මෙලෙස යොදනු ලබන වටමා මෙලෙස යොදනු ලබන වටමා picture watermark සහ watermark lesa picture watermark saha text watermark lesa saropa dekakin yukta වේ The second step of expansion is observing passage. This invitation to light the oil lamp to mark the beginning of the journey of the admirable teacher and children who have endured to feed us in English once again after completing their 11 years of education. So I cordially invite Mr. Ajanta, Mr. Priyanta and dear friend Dirukshi and Pamudi. කිසි කාලයක් හම්බෙන්නේ මේ කිසි කාලය ඇතුලේ මේ දරුවන්ට මෙහෙම වේදිකාවක් හදලා දෙන්න පුළුවන් නම් ඒක
ඒ ළමයාට හම්බෙන හොඳ අවස්ථාව. එතකොට මේ අද දවසේ හදන වේදිකාවේ මගේ සම්බන්ධයක් නෑ. Dear brothers and sisters, today I am going to teach about the benefits of learning English. English is an international language in the world. Most people are using this language on their daily life. It is an important language because we use this language for communication with other countries' people. We also use English in medicine. For example, it is used in the international business, computer language, movies and so on. අජන්ත මහත්තයා කිව්වා වගේ දවස් තුන අජන්ත මහත්තයා මට ගිය සතියේ අඟහරුවාදාවට පස්සේ කිව්වා මේ අපේ දෙමව්පිය හමුවක් හදවන්න තියෙනවා. මම කිව්වා හොඳයි. Now I like it, all of you. Jack, where were you yesterday evening? There is a Potwahan, Crossing Books place. There are either Potwahan, Kaputone, Sudwamine, Potwahan, Ram. There are what's that? Yes, again. Ready? I can't believe it. What's that? Ready? Everyone was tonight. Yes, again. Everyone was tonight. Yes, again. Everyone was tonight. I'm sure I wasn't. What's that? I am sure I wasn't. Repeat it. I am sure I wasn't. Yes, again. හරි පුතේ. එහෙමනම් අපි ආයෙ බලමු පුතා. මේ මදර් බෝඩ් එකේ තියෙන මෙන්න මේ කෙවෙනි ගැන තමයි පුතේ අපේ අද පාඩම. මේ කෙවෙනි වල පුතා බලන්න මේ තියෙන කෙවෙනි එකක්වත් පුතේ මට ගලවලා ගන්න බෑ. මේක තියෙන්නේ මදර් බෝඩ් එකේ උඩම. දැන් ඔයාලා හිතන්න පුතා මේ මම පෙන්නන මේ ස්ථානයේ තියෙන මෙන්න මේ කෙවෙනියට කියනවා නෙට්වර්ක් පෝට් එක කියලා. ඒතර මේ පුතේ මම ඔයාලට පෙන්නන්නේ නෙට්වර්ක් පෝට් එක. මෙන්න මේක. පොතේ මේ බලන්න මගේ අතේ තියෙන පුංචි කාඩ් එකක්. මේ කාඩ් එකත් පුතා මෙන්න මේ හරියේ තියෙන්නේ නෙට්වර්ක් පෝට් එකක්. බලන්න මේ දෙකේ වෙනස පුතේ. මේ බෝඩ් එකේ උඩ තියෙන මේ කොටස මට ගලවලා ගන්න බෑ. හැබැයි මෙයා බලන්න පුතේ මේ මදර් බෝඩ් එක වලට පේනවද මේ සුදු පාට කොටස් දෙකක් තියෙනවා. මෙන්න මේ සුදු පාට කොටස් වලට කියනවා පුතේ අපි PCI slot කියලා. මේ තියෙන පුතේ PCI slot. බලන්න මගේ අතේ තියෙන මෙන්න මේ network card එක මට පුළුවන් පුතේ PCI slot එකට හයි කරන්න. හරි. මේ බලන්න පුතේ. දැන් මම මේ තියෙන මේ port එකට අමතරව මේ card එකේ තියෙන port එකත් හයි කරා. බලන්න. මට මේක ආයිත් එපා නම් පුතේ ගලවලා අයින් කරගන්න පුළුවන්. හරි මේ බලන්න පුතේ නැවතත් මම මේක ගලවලා අයින් කරා. එහෙනම් පුතේ බලන්න පෝට් වල අපි දකින මූලික සාධක දෙකක්. එකක් මව්පෝරුව මතම නිර්මාණය කරපු පෝට්ස් කීපයක් තියෙනවා. අනිත් එක තමයි ඒ පෝට්ස් අපි අවශ්‍යතාවය මත ගලවලා අයින් කරගන්නත් පුළුවන්. එහෙනම් පුතේ මදර් බෝඩ් එක උඩම තියෙනවා නම්
ඒ පොට්ස් වලට කියනවා on board කියලා. ගලවලා අයින් කරන්න පුළුවන් නම් ඒ ටිකට අපි කියනවා පුතේ separate කියලා කියනවා. බලන්න එන මේ පොට්ස් වල පුතේ පළවෙනි වර්ගීකරණය on board සහ separate. පුතේ ඊළඟ වර්ගීකරණයට අපි යමු. මේ බෝඩ් එක පුතේ අපි ආයෙත් බලමු. ඔයාලා බලන්න පුතේ මේ රෝස පාට වෙන දම් පාටට හුරු කෙවෙනියේ සිදුරු තියෙන්නේ පුතේ. ඒ වගේම පහළ තියෙන මෙන්න මේ කෙවෙනිය බලන්න පුතේ. මේකේ තියෙන සිදුරු නෙමෙයි තුඩු. බලන්න පුතේ. එහෙනම් තව ලක්ෂණ දෙකක් අපි හඳුනා ගන්නවා. සමහර ඒ වගේ තියෙනවා පුතේ පින් හෝල්. ඒ කියන්නේ සිදුරු තියෙනවා. ඒ වගේම සමහර ඒ වගේ තියෙන පුතේ පින්. ඒ කියන්නේ පුතේ තුඩු තියෙනවා. බලන්න පුතේ. සමහර ඒවා පින් හෝල් වලින් හැදලා තියෙනවා. ඒකට සාපේක්ෂව අනිත් ඒවා පුතේ තුඩු වලින් නිර්මාණය වෙලා තියෙනවා. පුතේ මේ පින් හෝල් එහෙම නැත්නම් සිදුරු වලින් හැදලා තියෙන ඒවාට අපි කියනවා female pot කියලා. තුඩු වලින් හැදලා තියෙන ඒවාට අපි කියනවා පුතේ male pot කියලා. එහෙනම් බලන්න පුතේ අපිට වර්ගීකරණයන් දෙකක් නැවත හම්බ වෙනවා male pot සහ female pot. එහෙනම් පුතේ මෙන්න මේ වර්ගීකරණයේ පුතේ අපි ලියාගමු. ලියන්න මාතෘකාව පුතේ අපි මේක ලියලා තියෙනවා. ඒ අඩ සටහන ලියමු. පරිගණක පද්ධතිය තුළට බාහිර උපාංගයන් සවිකිරීම සඳහා භාවිතා කරනු ලබන උපාංගයන් සහිත මව්කුවරුවේ අන්තර්ගතය කෙවෙනි එසේත් නැතිනම් පෝට් ලෙස හඳුන්වනු ලබයි. හරි. පුතේ එහෙනම් ඔන්න අපි පෝට්ස් කියන එක දැන් හඳුනාගත්තා. පරිගණකයට පුතේ බාහිර දින මොනිටර් එකේ කේබල් එක, මවුස් එක, කීබෝඩ් එක, ඔයා ගාව තියෙන ස්පීකර්, එහෙම නැත්නම් වෙබ් කැමරාවක්, එහෙම නැත්නම් ඔයාලා නිතර භාවිතා කරන පෙන් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කරන්න තමයි පුතේ අපි මෙන්න මේ කෙවෙන ටික භාවිතා කරන්නේ. රයිට්. ලියන්න පුතේ අනු මාතෘකාවක් කෙවෙනි වර්ගීකරණය. හරි. ලියන්න පුතේ. මව්කුවරුව මත දක්නට ලැබෙන කෙවෙනි මූලික වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කරනු ලබයි. හරි. පුතේ ඔන්න ප්‍රධාන කොටස් දෙකකින් වර්ග කරනවනේ. මේ කොටස් දෙකේ පුතේ පළවෙනි වර්ගීකරණය එක කියලා දාලා ලියන්න පුතේ on board සහ separate pots. on board සහ separate pots. ඒ කියන්නේ පුතේ මෙන්න මේ දෙක. on board සහ separate pot.
හරි පුතේ. ඔන්න එන වර්ගීකරණයේ පළවෙනි එක ලියුවා පුතේ on board සහ separate කියලා. අපි ලියමු පුතේ වෙනම ඡේදකින් ලියන්න. on board lesson හඳුන්වනු ලබන්නේ on board lesson හඳුන්වනු ලබන්නේ මව්කුවරුව මත ස්ථාවර ලෙසින් නිර්මාණය වී පවතින පරිගණක පරිශීලකයා හට ගලවා ඉවත් කළ නොහැකි කෙවෙනි වේ. ගලවා ඉවත් කළ නොහැකි කෙවෙනි වේ. හරි. වෙනම ඡේදකින් ලියන්න පුතේ. separate port less හඳුන්වනු ලබන්නේ මව්කුවරුව සතු කම්පියුටර් ස්ලොට්ස් මත පොතේ මේවා හයි කරන්නේ ස්ලොට්ස් වලට කම්පියුටර් ස්ලොට්ස් මත සවිකිරීමත් නැවත ගලවා ඉවත් කිරීමත් සිදු කළ හැකි කෙවෙනි වේ. හරි. එතකොට පොතේ මේ දැන් මගේ අතේ තියෙන්නේ මේ තියෙන separate කෙවෙනියක්. මේ මදර් බෝඩ් එක උඩ පොතේ නිශ්චිතව තියෙන්නේ on board කෙවෙනි. එතකොට මේ දෙන්න පොතේ අපි පැහැදිලිව වෙන් කරලා පොතේ හඳුනා ගන්න ඕනේ. right. අපි යමු පොතේ දෙවෙනි වර්ගීකරණයට ලියන්න. male pods සහ female pods. දෙවෙනි එක පොතේ male pods සහ female pods. හරි. පොතේ අපි සටහන ලියමු. මව්කුවරුව සතුව පවතින කෙවෙනි පින් හෝල් වලින් පොතේ වරහන් ඇතුලේ ලියන්න සිදුරු පින් හෝල් වලින් වරහන් ඇතුලේ පොතේ සිදුරු වලින් නිර්මාණය වී තිබේ නම් එම pods female pod ලෙස හඳුන්වනු ලබයි. හරි පුතේ. මේ සටහනම වෙනම ඡේදකින් ලියන්න. ඇතම් කෙවෙනි පින්
වරහන් ඇතුලේ යන්න පුතේ තුඩු. පින් වරහන් ඇතුලේ තුඩු. වලින් නිර්මාණය වී තිබේ නම් වලින් නිර්මාණය වී තිබේ නම් ඒවා මේල් පෝට් ලෙස හඳුන්වනු ලබයි. ඒවා මේල් පෝට් ලෙස හඳුන්වනු ලබයි. හරි. ඔන්න පුතේ අපි පෝට්ස් වල වර්ගීකරණයන් පුතේ ඉගෙන ගත්තා. right. දැන් ඊළඟට පුතා මේ මදර් බෝඩ් එකේ තියෙන පෝට්ස් මොනවද කියලා අපි එකිනෙක අඳුන ගන්න ඕනේ. හරි. බලමු පුතේ මොනවද මේ තියෙන පෝට්ස් කියලා. මේ මදර් බෝඩ් එක අරගත්තට පස්සේ පුතා ඔයාලට පේනව නේද මෙන්න මෙතන තියෙනවා මේ දම් පාට සහ කොළ පාට පෝට් දෙකක්. දම් පාටයි කොළ පාටයි වර්ණ දෙකෙන් තමයි එයා නිර්මාණය වෙලා තියෙන්නේ. පොතේ මෙන්න මේ පෝට් එකට කියනවා PS2 පෝට්. ඒ දම් පාටින් සහ කොළ පාටින් තිබුණේ පුතා PS2 පෝට් එක. බලන්න මෙයා ලියනකොට ලියන්න පුතේ PS ස්ලෑෂ් එකක් දීලා දෙකේ ඉලක්කම. හැබැයි අපි කියන්නේ නැහැ පුතා PS/2 port කියලා කියන්නේ නැහැ. මේකට කියන්නේ අපි PS2 port කියලා. බලන්න පුතේ මෙයාගේ හැඩේ තියෙන පුතේ රවුම් හැඩයක්. හැබැයි මේ රවුම් සම්පූර්ණ නැහැ. එක තැනකින් මෙන්න මේ විදිහට පුතේ ඇතුළට නමලා තියෙනවා. ඒ වගේම ඒ නමලා තියෙන තැන තියෙනවා පුතේ හතරැස් සිදුරක්. වටේ තියෙනවා පුතේ රවුම් සිදුරු 6ක්. බලන්න පුතේ රවුම් හැඩයක් තියෙනවා එක හතරැස් සිදුරක් තියෙනවා මේක වටේ තියෙනවා පුතේ රවුම් සිදුරු 6ක්. මේ බලන්න මේකේ ඔක්කොම තියෙනවා පුතේ පින් හෝල් 7ක් තියෙනවා. පින් හෝල් 7කින් නිර්මාණය වෙලා තියෙන පෝට් එකට අපි කියනවා පුතේ PS2 පෝට් කියලා. පුතේ ඔයාලා මෙන්න මේ හැඩේ ඇද ගන්න චුට්ටක්. ලස්සනට පැන්සලක් පාවිච්චි කරලා පුතේ පිළිවෙලට ඇද ගන්න. හරි පුතේ අපි ලියමු. රවුම් හැඩයෙන් යුක්ත වන මෙම කෙවිනිය එක් හතරැස් සිදුරකින් සහ රවුම් සිදුරු 6කින් සමන්විත වේ. එක් හතරැස් සිදුරකින් සහ රවුම් සිදුරු 6කින් සමන්විත වේ. හරි. පොතේ ඔන්න හතරැස් සිදුරු 1යි රවුම් සිදුරු 6කුයි මෙන්න මේ කියන පෝට් එකේ පොතේ ඇතුළත් වෙනවා. මේකේ කොළ පාටින් තියෙන පෝට් එකට පුතේ හයි කරන්නේ මවුස් එක. මේකේ දම් පාටින් තියෙන පුතා පෝට් එකට සම්බන්ධ කරන්නේ කීබෝඩ් එක. හරි. යටින් අපි ලියමු පුතේ. මෙහි කොළ පැහැයෙන් සමන්විත වන කෙවෙනිය හා මෞසය සම්බන්ධ වන අතර දම් පැහැයෙන් යුතු කෙවෙනිය සමගින්
යතුරු පුවරුව සම්බන්ධ වේ. යතුරු පුවරුව සම්බන්ධ වේ. හරි. පුතේ චුට්ටක් බලන්න. කොළ පාට ෆොන්ට් එකට පුතේ මවුස් එක හයි කරන්න ඕනේ. දම් පාට ෆොන්ට් එකට පුතා මොකද්ද? කීබෝඩ් එක සම්බන්ධ කරන්න ඕනේ. දැන් මෙහෙම හිතන්න පුතේ. මේ දෙන්නගේ හැඩය සමානයි. ප්‍රමාණයත් සමානයි. පෙනුමත් සමානයි. පුතේ බලන්නකො. කොහෙන් බැලුවත් මේ දෙන්නගේ ස්වරූපය සහ පෙනුම එක හා සමානයි. දැන් හිතන්න පුතේ. දම් පාටිකට හයි කරනවා පුතේ මවුස් එක කියන මේ දෙන මාරු කරලා හයි කරනවා. මවුස් එක කියලා ගහනවා මේ දම් පාට එකේ. ඊට පස්සේ පුතේ කීබෝඩ් එක අරන් ගිහලා හයි කරනවා කොළ පාට ෆොන්ට් එකේ. දැන් පුතේ මේ දෙන හයි කරන්න පුළුවන් නේ. හයි කරන්න පුළුවන් වුණාට පුතේ හොඳට මතක තියාගන්න මේ දෙන්න වර්ණ මාරු කරලා හයි කරපොතේ වැඩ කරන්නේ නැහැ. වැරදි කියලා කියන්න පුතේ බීප් කෝඩ් එකක් වදිනවා. ඒ නිසා මේ දෙන පුතේ මාරු කරලා අපිට හයි කරන්න බෑ. තව ගැටලුවක් තිබ්බා පුතේ. පරණ P3 P2 වගේ කම්පියුටර් එකක් හම්බුනොත් මෙන්න මේ PS2 පෝට් දෙකම තියෙනවා. හැබැයි තිබුණට දෙන්නගේම පාට පුතේ කළු පාට. දැන් ඔන්න පුතේ ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ප්‍රමාණයන් හැඩයන් ස්වරූපයන් සමානවට අමතරව දෙන්නගේම පාට පුතේ එක වර්ණයක් වෙලා කළු පාට වෙලා. දැන් මොකද කරන්නේ? දැන් මවුස් එක කීබෝඩ් එකේ මාරු කර කර ගහලා බලනවද හරියන්නේ මොකටද කියලා? නෑ පුතේ. අපිට එහෙම හොය හොයා පුතේ මේක හයි කරන්න බෑ. අපි මොකද කරන්නේ පුතේ? මෙන්න මේ පෝට් එක පුතේ සම්බන්ධ වෙන තැන මදර් බෝඩ් එක තියෙන තහඩුවේ පුතේ මෙන්න මේ වගේ තියෙනවා කීබෝඩ් එක හැඩයක්. එහෙනම් එතන තියෙන පෝට් එකට පුතේ හයි කරන්න ඕනේ කීබෝඩ් එක. මවුස් එක තියෙන තැන තියෙනවා පුතේ මෙන්න මේ වගේ මවුස් එක හැඩයක්. එහෙනම් ඒකට හයි කරන්න ඕනේ පුතේ මවුස් එක. ඔන්න පුතේ එකම වර්ණයෙන් තිබුණොත් කලබල වෙන්න එපා. තහඩුවේ තියෙන සටහන බලලා පුතේ පෝට් එකට නිවැරදිව හයි කරන්න ඔයා පුතේ සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් කාරණේ පුතා. දැන් මේ පෝට් එකේ සිදුරු 7ක් තියෙනවා කිව්වනේ. මැද තියෙනවා පුතේ හරි 4 සිදුරක්. ඒක වටේ තමයි රවුන්ඩ් සිදුරු 6 තියෙන්නේ. දැන් මෙහෙම හිතන්න පුතේ. මවුස් එකේ හරි කීබෝඩ් එකේ හරි තියෙන ජැක් එක පුතේ මේකට හයි කරනකොට මෙන්න මේ පින් දෙක ඔන්න සමාන වුණේ නැහැ. එකිනෙකට සමානුපාතික වෙන්නේ නැත්තම් පුතා මේ දෙක සම්බන්ධ වෙන්නේ නැහනේ. ඔයා මොකද කරන්නේ? දැන් අපි හිතමු මෙන්න මේ විදිහට දෙනවා පුතේ. මේ දෙක මෙහෙම සම්බන්ධ වෙනවා. හැබැයි පුතේ සමපාත නොවුනොත් ඔයා මේක කරගවනවා පුතේ තියලා. පුතේ කැරකුවත් වෙන දේ තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ ප්ලාස්ටික් පින් එක කැඩෙනවා පුතේ. වටේ තියෙන පුතේ තඹ වලින් හදපු ලෝහමය පින් හයක්නේ. ඒක තියලා කැරකුවොත් පුතේ පින් හය එකිනෙකා මත ඇඹරෙනවා. එකිනෙකා මත එතෙනවා පුතේ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මෙයා හයි කරනකොට පුතේ අපි මේවා ඕන විදිහට තියලා කරකවන්න යන්න එපා. එකිනෙකට සමානුපාතික වුණාට පස්සේ තමයි පුතේ පෝට් එක අපි තියලා තද කරන්නේ ඇතුළට. right. ඔන්න පුතේ PS2 පෝට් එක. අපි යමු ඊළඟ පෝට් එකට. හරි. අපිට හම්බෙන පුතා ඊළඟ පෝට් එක තමයි VGA පෝට්. VGA port. හරි. මේ බලන්න පුතේ මෙතන තියෙනවා VGA කියලා. මොකද්ද මේ VGA කියලා කියන්නේ? Video Graphics Adapter. බලන්න පුතේ VGA කියලා කිව්වේ Video Graphics Adapter. මේ බලන්න මෙන්න මේ අකුරු තුන තමයි පුතේ. මෙයා මේ ගලවලා වෙන් කරලා අරගෙන VGA port කියන නම හදලා තියෙන්නේ. ඒ වගේම පුතේ මෙයාට තව නමක් පාවිච්චි කරනවා. හැබැයි මෙයා නිවැරදි නම නෙමෙයි. මෙයාට monitor port කියලා කියනවා. VGA port එහෙම නැත්නම් මේ port එකේ නම monitor port. ඇයි පුතේ මේ monitor එක කියලා කියන්නේ? ඔයා හිතන්න පුතා monitor එකෙන් එන VGA cable එක අපි system unit එකට high කරන්න ඕනේ. system unit එකට පුතේ high වෙන්නේ මෙන්න මේ VGA port එක හරහා. මේ බලන්න
මෙන්න මේ VGA port එකට තියෙන්නේ පුතා මේ වගේ trapezium එක හැඩයක්. ඒ කියන්නේ හරි හතරැස් නෙමෙයි. මෙයාගේ උඩ පේලියේ තියෙනවා පුතා පින් හෝල් 5ක්. උඩ පේලියේ තියෙනවා පුතේ පින් හෝල් 5ක්. මේ වගේ පුතේ පින් හෝල් 5 ගානේ තියෙන පේලි 3ක් තියෙනවා. හැබැයි පුතේ මේ බලන්න එක හා සමානුපාතිකව නෙමෙයි තියෙන්නේ. එහෙමනම් පින් හෝල් 5 ගානේ පේලි 3යි. ඔක්කොම පින් හෝල් තියෙනවා පුතේ 15ක්. මෙයාගේ පාට පුතා නිල් පාටයි. අපි බලමු පුතේ ආව. මේ බලන්න මේ මදර් බෝඩ් එකේ පුතේ ඔයාලගේ අපිට මේ දකින්න තියෙන මෙන්න මේ කොටස තමයි පුතේ VGA port එක වෙන්නේ. මේ තියෙන පුතේ VGA port එක. එතකොට මෙයාගේ බලන්න පුතා පේලි 3කට තියෙනවා පුතේ. ඒ වගේම පේලි 3 එක පේලියක පුතේ පින් හෝල් තියෙනවා 5ක්. ඔක්කොම මේනම් කීයද පුතේ 15යි. මෙයා සම්බන්ධ කරනවා පුතේ මොනිටර් කේබල් එක. දැන් මෙහෙම හිතන්න. දැන් පුතේ අපි පාවිච්චි කරන මොනිටර් එක්ක LCD එහෙම නැත්නම් LED. වර්තමානයේ පුතේ පාවිච්චි වෙන්නේ LCD එහෙම නැත්නම් LED මොනිටර්. පුතේ මේ LCD LED මොනිටර් වල තියෙන VGA කේබල් එක මොනිටර් එකකින් ගලවන්නත් පුළුවන්, සිස්ටම් එකකින් ගලවන්නත් පුළුවන්. ඒ කියන්නේ කේබල් එක ගලවලා අයින් කරන්න පුළුවන්කම තියෙනවා. කේබල් එක මොකක් හරි ඩැමේජ් එකක් වුණා පුතේ අපිට පුළුවන් අලුතෙන් කේබල් එකක් ගෙනලා මේකට හයි කරන්න රුපියල් 150ක් විතර වෙන්නේ. දැන් මෙහෙම හිතන්න පුතේ. ඔයා මේ හයි කරන්න යන කේබල් එක ගලවලා අයින් කරන්න පුළුවන් නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුලින් තිබුණේ පුතේ CRT මොනිටරනේ. අර ලොකු මොනිටර් එක පුතේ. මෙන්න මේ මොනිටර් එක පුතා කේබල් එක ගලවන්න පුළුවන්කම තියෙන්නේ සිස්ටම් යුනිට් එක පැත්තට හයි වෙන කොටසින් විතරයි. ඒ කියන්නේ මොනිටර් එකකින් ගලවලා අයින් කරන්න බෑ. දැන් මෙහෙම හිතන්න. ඔයා පුතේ මෙන්න මේ වගේ පරණ CRT මොනිටර් එකක් හොයාගන්න. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවනේ පුතේ. තාක්ෂණයේ දියුණු කරලා LCD සහ LED මොනිටර් හදලා තියෙනවා. එහෙම තියෙද්දි ඇයි මේ පරණ මොනිටර් එකක් අපි හොයන්නේ? දැන් මේවා ලංකාවට ගෙන්නන්නෙත් නෑ පුතේ. එහෙනම් අපි මේ මොනිටර් එක හොයන එකේ තේරුමක් තියනවද? ඔව් පුතේ. ලොකු තේරුමක් තියෙනවා. හේතුව පරිගණක තිරයක තියෙන පුතේ ස්වභාවික වර්ණ දකින්න පුළුවන් මොනිටර් එක CRT මොනිටර් එක. පා හිතන්න. LCD LED මොනිටර් එක පුතා මොකක් හරි ඉමේජ් එකක් දාලා ඔයා එක එක පැතිවලට ගිහිල්ලා බලන්න එකේ වර්ණ පේන විදිය උඩින් බලන්න පැතිවලින් බලන්න හරහාට ඉඳලා බලන්න පොඩි පාට වෙනස්. සමහර විට අපි මොනිටර් එකේ දකින වර්ණය පුතා print out එකක් ගත්තට පස්සේ මුද්‍රිත පිටපතේ දකින්න ලැබෙන්නේ නැහැ. මේකට හේතුව ඒ මොනිටර් දෙකේ ස්වභාවික වර්ණයන් 100% නිවැරදිව පෙන්වන්නේ නැහැ. පොතේ අපි වීඩියෝ එඩිට් කරනවා නම් ඒ වගේම ෆොටෝ හදන ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙනවා නම් ඔයා ගාව පොතේ තියෙන්න ඕනේ ස්වභාවික වර්ණ දකින්න CRT මොනිටර් එකක්. දැන් හිතන්න පොතේ මං කියවනේ මේකේ තියෙන මේ VGA කේබල් එක ගලවලා ගන්න බෑ කියලා. දැන් මේ කේබල් එකේ පුතා අපි කියවනේ පින් හෝල් 15ක් තියෙනවා නම් කේබල් එකේ පින් තියෙන්න ඕනි 15ක්. කේබල් එකේ පින් තියෙන්න ඕනි 15ක්. දැන් පුතා මේවා කාලයක් පාවිච්චි කරනකොට මේ වගේ කොටස් කැඩෙනවා. එහෙම නැත්නම් අතපසුවීම් වලින් පුතේ ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කේබල් එකක් හම්බුනොත් ඔයා ගණන් කරලා බලනකොට පින් ප්‍රමාණය අඩුයි. පොතේ මෙන්න මේක මතක තියාගන්න හොඳට. මේ වගේ පරණ මොනිටර් එකක් ඔයා ගන්නවා නම් අඩුම ගානේ මේකේ පුතා පින් 12ක් තියෙන්න ඕනේ. පින් 12 කොතනද කියන එක එච්චර අදාළ වෙන්නේ නැහැ. හැබැයි අවම වශයෙන් පොතේ වර්ණ ස්වරූපයන් නිවැරදිව බලන්න නම් පින් 12ක පින් ප්‍රමාණයක් ඔයාගේ මෙන්න මේ කේබල් එකේ තියෙන්න ඕනේ. right. අපි ලියමු පොතේ මාතෘකා VGA port වරහන් ඇතුලේ මොනිටර් port කියලා ලියන්න. වෙන පාට පෑනකින් පොතේ මේකේ තේරුම ලියන්න video graphics adapter කියලා. ඊළඟට මෙන්න මේ හැඩේ ඇඳ ගන්න පුතේ. මෙන්න මේ තියෙන හැඩය ඇඳ ගන්න.
හරි පුතේ. අපි ලියමු සටහන. නිල් පැහැයෙන් යුක්ත වන මෙම කෙවෙනියෙහි නිල් පැහැයෙන් යුක්ත වන මෙම කෙවෙනියෙහි එක් පෙළක පින්හෝල් 5 බැගින් එක් පෙළක පින්හෝල් 5 බැගින් පේලි 3ක් අන්තර්ගත වේ. පේලි 3ක් අන්තර්ගත වේ. එනම් මෙම කෙවෙනිය තුළ පින්හෝල් 15ක් ඇතුළත් වේ. පින්හෝල් 15ක් ඇතුළත් වේ. හරි. වෙනම ඡේදයකින් ලියන්න පුතේ. වෙනම ඡේදයකින් ලියන්න. මොනිටර් එකෙහි මොනිටර් කේබල් එක සම්බන්ධ කිරීම සඳහා මෙම කෙවෙනිය භාවිතා වේ. හරි. පුතේ ඔයාලා මෙන්න මේ ලක්ෂණෙත් පුතේ හොඳට මතක තියාගන්න. මේකේ හැඩේ පුතේ ත්‍රපීසියමක හැඩයන්නේ. එක පැත්තක් පුතේ පළලින් වැඩි අනිත් පැත්ත පළල අඩුයි. දැන් ඔයා පුතේ හිතන්න කේබල් එකේ පැත්ත මාරු කරලා හයි කරනවා කියලා. දැන් පුතේ දෙපැත්ත මාරු වෙලා නම් ප්‍රමාණය වෙනස්නේ. ඔයා පුතේ මොකද කරන්නේ? මදර් බෝඩ් එකට කේබල් එක තියලා පුතේ පුළුවන් තරම් වේගෙන් තද කරනවා. තද කරනකොට පුතා වෙනවා ගැටලුවක්. මෙන්න මේ කෙවෙනිය පුතේ ඇතුළට තල්ලු වෙනකොට කෙවෙනිය පුතේ ඔයා යොදන බලයත් එක්ක බෝඩ් එකත් එක්ක කඩාගෙන යන්න පුළුවන්. ඒ නිසා පුතේ මේ බෝඩ් එක කැඩලා ගියාට පස්සේ අපිට රිපෙයාර් කරන්න බෑ. ඒ කියන්නේ බලන්න පුතේ කොහෙන්වත් වයර් ඇදලා නැහැ. මේකේ තියෙන පුතේ data අරගෙන යන්නත් ඒ වගේම පුතේ මේකේ තියෙන විදුලිය අරගෙන යන්නත් පාවිච්චි වෙන පුතේ මෙන්න මේ පුංචි ලයින් වලට අපි කියනවා බස් කියලා. ඒ නිසා පුතේ මේ බෝඩ් එකේ තියෙන බස් ටික කැඩලා ගියොත් එහෙම අපිට මේ බෝඩ් එක වැඩක් නැති මට්ටමටපත් වෙනවා. ඒ නිසා ඔයා කිසිම වෙලාවක පුතේ ඇඟේ තියෙන හයියට පෝට් එක හයි කරලා ඇතුළට තද කරන්න එපා. right. අපි යමු පුතේ ඊළඟ පෝට් එකට. පෝට් එකේ නම game port. game port. හරි. දැන් පුතේ නම කියනකොට මතක් වෙනවා පුතේ ක්‍රීඩාවන් සඳහා භාවිතා වෙන උපාංගයක්. ඒ කියන්නේ කම්පියුටර් එක අපි කම්පියුටර් ගේම් පුතේ ප්ලේ කරනවා කියලා හිතන්න. ඒ ගේම් ප්ලේ කරන්න පුතේ අපි යොදා ගන්නවා ජොයිස්ටික්. අපි යොදා ගන්නවා පුතේ මොනවද? ජොයිස්ටික්. මෙන්න මේ ජොයිස්ටික් හයි කරන්න තමයි පුතා ගේම් පෝට් එක පාවිච්චි කරන්නේ. ජොයිස්ටික් හයි කරන්න ගේම් පෝට් එක පාවිච්චි කරනවා. පුතේ මේ උපාංග නිතර කම්පියුටර් හයි කරන්නේ නැති නිසා හැම මදර් බෝඩ් එකකම ගේම් පෝට් එක නැහැ. දැන් මේ මදර් බෝඩ් එක ගත්තත් පුතේ මේ මදර් බෝඩ් එකේ ගේම් පෝට් එක ඇතුළත් කරලා නැහැ. එතකොට මෙන්න මේ ගේම් පෝට් එකේ පාට පුතේ කහ පාටට හොරේ. කහ පාටව තැඹිලි පාටක් තියෙන්නේ. මේකේ හැඩේ පුතා ත්‍රපීසියමක හැඩයක්. මෙයාගේ වෙනසක් තියෙනවා පුතේ. උඩම පේලියේ පින්හෝල් තියෙනවා 8ක්. උඩම පේලියේ පින්හෝල් 8යි. දෙවෙනි පේලියේ පුතේ පින්හෝල් තියෙනවා 7ක්. මෙයාගේ ඔක්කොම පින්හෝල් තියෙනවා පුතේ 15ක්. මතක් කරන්න VGA පෝට් එකේ තිබුණේ පුතේ පින්හෝල් 15ක්. පේලි 3කට. හැබැයි මෙයාගේ බලන්න පුතේ පේලි 3කට නෙමෙයි තියෙන්නේ පින්හෝල් 15. උඩම පේලියේ පින්හෝල් 8යි. දෙවෙනි පේලියේ පින්හෝල් 7යි. ඔක්කොම තියෙනවා පුතේ පින්හෝල් 15ක්. මෙයාගේ පාට පුතේ තැඹිලි පාටයි. මෙයා පාවිච්චි කරනවා ජොයිස්ටික් හයි කරන්න. right.
පුතේ ගේම් පෝට් කියලා ලියලා මෙන්න මේ හැඩේ අඳින්න පුතේ. හරි අපි ලියමු පුතා. මෙම කෙවෙනිය පරිගණක ක්‍රීඩාවන් සඳහා භාවිතා වන ජෝස්ටික් සම්බන්ධ කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබයි. මෙය තැඹිලි පැහැයෙන් යුක්ත වන අතර ඉහළ පළමු පේලිය තුළ පින් හෝල් 8ක්ද දෙවන පේලිය තුළ පින් හෝල් 7ක්ද ඇතුළත් වේ. හරි. පොඩි ඊළඟ පොයින්ට් එක අපි ලියමු මාතෘකාවක්. ගේම් පොයින්ට් එකට පස්සේ සීරියල් පොයින්ට්. ඊළඟ පොයින්ට් එක පොඩි සීරියල් පොයින්ට්. හරි. ඔයාලා බලන්න පොඩි මදර් බෝඩ් එක දිහා. මෙන්න මේ මදර් බෝඩ් එකේ මේ ඔයාලා දකින්නේ පුතා සීරියල් පොයින්ට් එක. පේනවද? මේ බලන්න මේ මදර් බෝඩ් වල තියෙන පින් වලින් හැදිලා තියෙන එකම පෝට් එක තමයි පුතා සීරියල් පෝට් එක. හරි. එහෙනම් මදර් බෝඩ් එකේ තියෙන එකම මේල් පෝට් එකයි පුතේ තියෙන්නේ. එයා සීරියල් පෝට් එක. මෙයාගෙත් පුතේ තියෙනවා හැඩේ අර ත්‍රපීසියමක හැඩය. මෙයාගෙත් උඩ පේලියේ තියෙනවා පුතේ පින් 8ක්. දෙවෙනි පේලියේ තියෙනවා පුතේ පින් 7ක්. ඔක්කොම මෙයාගෙත් තියෙනවා පුතේ පින් 15ක්. අනිත් පෝට්ස් වල පුතේ අපි කතා කරේ පින් හෝල් ගැන. හැබැයි මෙයාගේ තියෙන්නේ පුතේ පින් හෝල් නෙමෙයි පින් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඊතර මෙයා පුතේ මොනවටද පාවිච්චි කරේ? මුල් කාලේ නෝ පුතේ ස්කෑනර්ස් ඒ වගේම කැමරා වගේ දේවල් හයි කරන්න පාවිච්චි කරා. සුවිශේෂී දෙයක් තියෙනවා පුතේ. Pentium 1 Pentium 2 කියන පරිගණකවල PS2 පෝට් තිබුණේ නැහැ. PS2 පෝට් තිබුණේ නැහැ පුතේ. ඒ කාලේ මවුස් එක හයි කරේ සීරියල් පෝට් එකට. P1 සහ P2 පරිගණකවල කියන්නේ Pentium 1 සහ Pentium 2 වර්ගයේ පරිගණකවල මවුස් එක සම්බන්ධ කරෙත් පුතේ සීරියල් පෝට් එකට. ඒ නිසා පුතේ ඒ කාලේ තිබ්බ මවුස් එකට අපි කියනවා සීරියල් මවුස් කියලා කියනවා. ඒ කාලේ තිබ්බ මවුස් එක මොනවාද පුතේ? සීරියල් මවුස් එකක්. එතකොට මෙහෙම හිතන්න පුතේ මුල් කාලීනව එහෙනම් කීබෝඩ් එක අයි කරන්නත් බෑ නේද? ඒ PS2 පෝට් නැහැනේ පුතේ. හැබැයි පුතේ මවුස් එක සීරියල් පෝට් එකට හයි කරාට කීබෝඩ් එක සීරියල් පෝට් එකට හයි කරේ නැහැ. ඒකට වෙනම පෝට් එකක් තිබුණා. අපි මේක ලියලා ඒ පෝට් එක ගැන කතා කරමු. right. පුතේ සීරියල් පෝට් කියලා ලිව්වා. මෙන්න මේ හැඩේ නැවතත් අඳින්න පුතේ. හරි අපි ලියමු පුතා. මව්පුවරුව සතු
එකම මේල් පෝට් එක මියවන අතර එකම මේල් පෝට් එක මියවන අතර මෙහි පින් 15ක් අන්තර්ගත වේ. මෙහි පින් 15ක් අන්තර්ගත වේ. ඉහළම පේලිය තුල පින් 8ක්ද ඉහළම පේලිය තුල පින් 8ක්ද දෙවන පේලිය තුල පින් 7ක්ද දෙවන පේලිය තුල පින් 7ක්ද මෙහි අන්තර්ගත වේ. හරි අපි බදායමු ඊළඟ ඡේදෙට. සාමාන්‍ය පුතේ මේ සීරියල් පෝට් එක මදර් බෝඩ් එකේ තියෙන එකයි. මේ බලන්න මේ මදර් බෝඩ් එකේ තියෙන පුතේ සීරියල් පෝට් එකයි. හැබැයි සමහර වෙලාවට පුතේ මදර් බෝඩ් වල සීරියල් පෝට් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් තියෙන පුතේ එකයි. හැබැයි සමහර ඒ වගේ පුතේ දෙකක් තියෙන අවස්ථාවක් තියෙනවා. අපි ඒක ලියමු. මව් පෝරුවක් තුල සාමාන්‍යයෙන් සීරියල් පෝට් එකක් ඇතුළත් වේ. සීරියල් පෝට් එකක් ඇතුළත් වේ. නමුත් ඇතැම් විට මව්පුවරු තුළ සීරියල් පෝට් දෙකක් අන්තර්ගත වේ. සීරියල් පෝට් දෙකක් අන්තර්ගත වේ. හරි වෙනම ඡේදකින් ලියන්න පුතේ. මෙම සීරියල් පෝට් එක ස්කෑනර් කැමරා යනාදිය සවිකිරීම සඳහා භාවිතා වන අතර මුල් කාලීනව Pentium 1 සහ Pentium 2 මුල් කාලීනව Pentium 1 සහ Pentium 2 පොතේ Pentium මෙන්න මෙහෙමත් ලියන්න පුළුවන්. Pentium 1 කියවම පොතේ රෝම ඉලක්කම් වලින් ලියවෙන්න ඕනේ. Pentium 2 කියවමත් පොතේ රෝම ඉලක්කම් වලින් ලියවෙන්න ඕනේ. මේක කෙටි කරලා ලියන පොතේ මෙන්න P1 P2 මෙහෙම ලියන්න පුළුවන්. Pentium 1 සහ Pentium 2 පරිගණක තුළ භාවිතා වූ මවුසය සවිකිරීම සඳහාද සීරියල් පෝට් එක භාවිතා කරනු ලබයි. සීරියල් පෝට් එක භාවිතා කරනු ලබයි. හරි බලන්න පුතේ. එහෙනම් මවුස් එක හයි කරන්න පුතා සීරියල් පෝට් එක පාවිච්චි කරන්නේ මුල් කාලේ. කීබෝඩ් එක හයි කරේ මොකටද පුතේ? එහෙනම් යාටත් වෙනම පෝට් එකක් තියෙන්න ඕනේ. පුතේ වර්තමාන මදර්බෝඩ් තුල දකින්න නැති මුල් කාලේ පාවිච්චි කරපු Pentium 1 සහ Pentium 2 කියන මදර්බෝඩ් වල දකින්න තියෙන
පෝට් එකක් තමයි පුතේ AT keyboard port. බලන්න යාගේ තියෙනවා පුතේ keyboard කියලා. AT keyboard port. ඒ කියන්නේ පුතා මුල් කාලේ තිබ්බ AT වර්ගයේ keyboard පුතේ හයි කරපු port එක AT keyboard port එක. මෙයක් පුතේ හැඩය රවුමක හැඩයක්. හැබැයි ඔයාලා අද අපි දකිනවනේ පුතේ මෙන්න මේ PS2 port එක මේ PS2 port එක වගේ පුතේ ප්‍රමාණයෙන් 2.5ක් විතර විශාලයි මෙන්න මේ AT keyboard port එක. මේක තියෙන්නේ පුතේ අර යමුතු විදිහේ පුතේ පින් හෝල් එක. මෙන්න මේ වගේ පින් හෝල් එකක් තියෙනවා. මෙන්න මේ වගේ පුතේ වටේ රවුමට තියෙනවා. දැන් මෙහෙම හිතන්න පුතේ මේක ගත්තට පස්සේ දැන් අපිට හිතෙනව නේද මෙන්න මේ කොටසට මේ පින් එකක් වදිනවා කියලා. නෑ පුතේ. මෙහෙම හැඩේ තිබුණට මේ අවස්ථාවල පුතේ පින් එක වදින්නේ මෙන්න මේ කොටසට විතරමයි. මෙන්න මේ කොටසට විතරයි පුතේ මේ පින් එක කීබෝඩ් එකේ වදින්නේ. ඒ කියන්නේ හැඩය අමුතු හැඩයක්. නමුත් පින් තියෙන පුතේ දැන් තියෙන කීබෝඩ් වල තියෙන පින් එක විදිහටමයි. right. ලියමු පුතේ AT keyboard port එහෙම ලියලා මෙන්න මෙයා පුතේ අඳගන්න. හරි ලියමු පුතා අපි Pentium 1 සහ Pentium 2 වැනි Pentium 1 සහ Pentium 2 වැනි පරිගණක පද්ධති තුල භාවිතා වූ යතුරු පුවරු එහෙම නැත්නම් කීබෝඩ් පරිගණක පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා මෙම AT keyboard port එක භාවිතා කරනු ලබයි. මෙම AT keyboard port එක භාවිතා කරනු ලබයි. හරි. අපි පොතේ ලියමු ඊළඟ මාතෘකාව පුතා printer port. මාතෘකාව printer port. පොතේ අපි චුට්ටක් පළවෙනි මාතෘකාව පොඩ්ඩක් ආයෙ මතක් කරගන්න බලමු. අපි කතා කරා මතකද පුතේ VGA port කියලා port එකක්. port එකේ හරි නම පුතේ VGA port. හැබැයි වරහන් ඇතුලේ අපි ලියුවා පුතේ monitor port එක කියලා. VGA port එක පුතේ අපි හඳුන්වනවා තව නමකින් monitor port කියලා. පුතේ මෙහෙම හිතන්නකෝ. monitor එකෙන් එන VGA cable එක හයි කරපු නිසා එයාට අපි කිව්වා monitor port කියලා. monitor එකේ cable එක ගහපු නිසා එයාගේ නම උනේ පුතේ monitor cable. මෙතන බලන්න පුතා printer port. පුතේ පරිගණක පද්ධතියට printer එක හයි කරපු නිසා එයාට කිව්වා printer port කියලා. පොතේ මෙන්න මේ printer port එකට සම්බන්ධ කරේ ribbon printers. printer port එකට සම්බන්ධ කරේ මොකද්ද පොතේ? ribbon printer. ඔයාලා හිතන්න පොතේ ඔය රාජ්‍ය ආයතනයකට එහෙම මොකක් කර අපි වැඩකට ගියාම ඔයාලට ඇහෙනව නේද නිකන් කිරිකිරිස් ගාලාගේ print කරන සද්දයක්. ඒ සද්දේ ඉන්නේ පොතේ මෙන්න මේ ribbon printer එකේ.
ඒ කියන්නේ අඩු වියදමකින් මුද්‍රණය කරන්න පුළුවන් printers වර්ගයක් තමයි පුතේ ribbon printer කියලා කියන්නේ. මේකේ පාවිච්චි කරන්න පුතේ කාබන් තියෙන ribbon එක. මෙන්න මේ ribbon එක ක්‍රියාත්මක වෙනකොට තමයි අර සද්දේ ඉන්නේ පුතේ. මෙන්න මේ වර්ගයේ ribbon printers පුතේ සම්බන්ධ කරපු නිසා තමයි මෙයාට කියන්නේ printer port කියලා. හැබැයි මෙයාගේ නම parallel port. මෙයාගේ තව නමක් තියෙනවා පුතේ. එහෙම නැත්නම් හරි නම parallel port. right. printer port කියන තැන පුතේ වරහන් ඇතුළේ යන parallel port. හරි. මේ බලන්න පුතේ මෙය හැම මදර්බෝඩ් එකකම තියෙනවා. මේ මදර්බෝඩ් එකේ තියෙන දිගින් වැඩි මෙන්න මේ දම් පාට පෝට් එකට තමයි අපි කියන්නේ පුතේ parallel port එක කියලා. ඒ කියන්නේ පුතේ මදර්බෝඩ් එකේ තියෙන ප්‍රමාණාත්මක වශයෙන් විශාලම පෝට් එක පුතේ මෙන්න මේ දින parallel port එක. එහෙම නැත්නම් අර printer port එක. මෙන්න මේ printer port එකේ පුතේ හැඩයෙන් ට්‍රපීසියමක හැඩයක් තමයි තියෙන්නේ. මේ ට්‍රපීසියමක හැඩයක් තියෙන පුතේ printer port එකේ උඩ පේලියේ තියෙනවා පින් හෝල් 13ක්. යට පේලියේ තියෙනවා පුතේ පින් හෝල් 12ක්. ඔක්කොම මෙයාගේ පුතේ පින් හෝල් තියෙනවා 25ක් තියෙනවා. right. මෙන්න මේ හැඩේ පුතේ පොඩ්ඩක් ඇඳ ගන්න. හරි ලියමු පුතා. දම් පැහැයෙන් යුක්ත වන මෙම කෙවෙනිය දම් පැහැයෙන් යුක්ත වන මෙම කෙවෙනිය මව් පුවරුව සතුව පවතින ප්‍රමාණයෙන් විශාල කෙවෙනිය වේ. ප්‍රමාණයෙන් විශාල කෙවෙනිය වේ. පොඩි අපි වෙනම ඡේදයකින් ලියමු පුතා. වෙනම ඡේදයකින් ලියන්න. මෙහි පළමු පේලිය තුල පින් හෝල් 13ක්ද දෙවන පේලිය තුල පින් හෝල් 12ක්ද අන්තර්ගත වේ. හරි. වෙනම ඡේදයකින් පුතේ ලියන්න. මුල් කාලීනව ribbon printers සවිකිරීම සඳහා බහුල ලෙස මෙම කෙවෙනිය භාවිතා වූ බැවින් මෙය ribbon printers යන නමින් හඳුන්වනු ලබයි.
හරි. ඊළඟ මාතෘකාව ලියන්න පොතේ USB port. USB port. හරි. පොතේ වර්තමානයේ ගොඩාක් ජනප්‍රිය වෙලා බහුලව භාවිතා වන පෝට් එක තමයි පුතා මෙන්න මේ USB port එක. ඒකට හේතුව වර්තමානයේ නිර්මාණය pen drive එක, speakers, keyboard, mouse, ඒ වගේම joystick, web camera වගේ දේවල් පුතා පරිගණකය හා සම්බන්ධ වෙන්නේ USB port එක හරහා. මෙන්න මේ port එක ගත්තට පස්සේ පුතා මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. එතකොට මේ USB කියන එකේ තේරුම Universal Serial Bus. USB කියන එකේ තේරුම මොකද්ද පුතේ? Universal Serial Bus. මේ බලන්න පුතේ. මං කියවනේ පාඩම් පටන් ගන්නකොට මේ බෝඩ් එක පිටිපස්සේ තියෙන්නේ මොනවාද පුතේ? බස් තියෙන්නේ. ඒ කියන්නේ බස් කියන්නේ දත්ත සහ විදුලිය රැගෙන යන මාර්ග වලට තමයි පුතේ බස් එකක් කියලා කිව්වේ. ඒ වගේම USB කියන්නේ පුතේ දත්ත හුමාරු කරන උපාංගයක්. ඒකේ තේරුම Universal Serial Bus. right. ලියන්න පුතේ USB port කියලා. ඒකේ තේරුම ලියන්න පුතා Universal Serial Bus. Universal Serial Bus. හරි. මේකේ තේරුම පුතා සිංහල තේරුම ලියන්න විශ්ව සමාන්තරගත කෙවිනිය. විශ්ව සමාන්තරගත කෙවිනිය. විශ්ව සමාන්තරගත කෙවිනිය. හරි. බලන්න පුතේ. එහෙනම් ඔන්න USB port එක. Universal Serial Bus එක. එහෙම නැත්නම් විශ්ව සමාන්තරගත කෙවිනිය. මෙන්න මේ හැඩේ ඇඳ ගන්න පුතේ. මෙන්න මේ හැඩේ ඇඳ ගන්න. හරි. ලියමු පුතේ අපි. වර්තමාන මව්පුවරු තුළ වඩාත් බහුල වශයෙන් භාවිතා වනුයේ USB port වේ. USB port වේ. ලියන්න පුතා වෙනම ඡේදකින් මෙයට ප්‍රමුඛ සාධකය වන්නේ keyboard, mouse, speaker, a scanner, printers, සහ pen drive වැනි උපාංගයන් සම්බන්ධ කිරීම සඳහා මෙම කෙවෙනිය භාවිතා වීමයි.
මෙම කෙවෙනිය භාවිතා වීමයි. දැන් මෙහෙම හිතන්න පොතා. අපි අද කතා කරනවා විවිධ නම් වලට අදාළ කම්පියුටර් ෆොන්ට්ස් පොතේ කතා කරනවා. ඒකට හේතුව අපි අද පාවිච්චි කරන පොතේ කම්පියුටර්ස් වල මේ කතා කරන විවිධ හැඩයන්ගේ විවිධ ස්වරූපයන්ගේ පොතේ ෆොන්ට්ස් ගණනාවක් තියෙනවා. හැබැයි පොතේ අනාගතයේ නිර්මාණය වෙන මදර්බෝඩ් වල එනවා විශේෂී ලක්ෂණයක් 100%ක්ම තියෙන පොතේ USB port. 100%ක්ම තියෙන USB port වෙනසකට තියෙන්නේ පොතා මෙන්න මේ USB port වල හැඩේ වෙනස් වෙන එක. හැඩේ විවිධ හැඩවල පොඩ වෙනස් වෙයි. හැබැයි සමස්තයේ පොතේ USB port. දැන් ඔයාලා හිතන්න අර ෆෝන් එකේ charging pin එක ගහන පොතේ charge කරන්න pin එක ගහන තැන port එක එනව නේද විවිධ හැඩවලට. ඒ තියෙන පොතේ USB port. අන්න ඒ හා සමානව පොතා අනාගත motherboard තුල දකින්න ලැබෙන්නේ USB port විතරමයි. මේ ස්වරූපයේ තියෙන motherboard පොතා පර්යේෂණ මට්ටමේ මේ වෙනකොට නිර්මාණය කළා ඉවරයි. පොතේ මෙන්න මේ USB port වර්ගයක්ම වෙනත් නමකින් අපි දැන් කතා කරන්න හදන කෙනෙක්. වර්තමාන motherboard වල මේ USB port එක තව ස්වරූපයකින් තියෙනවා. එයාට අපි කියනවා පොතේ HDMI port. ලියන්න පොතේ මාතෘකාව HDMI port. හරි මම මේවා අදින්නම් පොතේ මෙන්න මෙයාගේ තියෙන්නේ මෙන්න මේ වගේ හැඩයක්. මේ හැඩෙත් පොතේ අදගන්න. හරි. පොතේ මොකටද මේ HDMI port එක පාවිච්චි කරන්නේ? පොතේ වර්තමානයේ අපි පාවිච්චි කරන සමහර අලුත් කම්පියුටර් මොනිටර්ස්. ඒ වගේම පොතේ අපිට මේ මොනිටර් එක වෙනුවට ඔයාගේ ළඟ තියෙන පොතා ස්මාර්ට් ටීවී පාවිච්චි කරන නැත්නම් ඩිජිටල් ටීවී එක පාවිච්චි කරන්න පුළුවන් පොතේ. ඩිජිටල් රූපවාහිනිය පොතේ හයි කරන්න අපි HDMI port එක පාවිච්චි කරනවා. ඊට අමතරව පොතේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් ඒ කියන්නේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක පොතේ සම්බන්ධ කරන්න HDMI port එක වර්තමානයේදී භාවිතයට ගන්නවා. right. අපි ලියමු පොතේ සටහන. මෙම HDMI කෙවෙනිය නවීන පරිගණක තිර ඩිජිටල් රූපවාහිනී තිර සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් සම්බන්ධ කර ගැනීම සඳහා භාවිතා වේ. හරි. පොතේ ඊළඟ ෆොන්ට් එක DVI ෆොන්ට්. පොතේ මෙයාගෙත් අර තියෙන සාමාන්‍ය PCමක හැඩයක්. මෙන්න මේ හැරේ තියෙනවා පොතේ මේ වගේ බෙදපු කොටුවක්. මෙන්න මේ ටිකත් පොතා කොටස් වලට බෙදලා තියෙනවා කොටස් සමූහයකට. DVI ෆොන්ට්. right. මේවා දැනගන්න පොතේ DVI ෆොන්ට්. හරි පොතේ.
මෙන්න මේ අලුතෙන් එන මදර්බෝඩ් වල පුතේ සුදු පාටේ මෙන්න මේ DVI port එක තියෙනවා. මෙයා මොකටද පාවිච්චි කරන්නේ? පුතේ මේ DVI port එක පාවිච්චි කරනවා මේ HDMI port එක පාවිච්චි කරපු කාර්යයටම. අලුතෙන් එන කම්පියුටර් මොනිටර්ස් හයි කරන්න, ඩිජිටල් රූපවාහිනී තිර හයි කරන්න, ඒ වගේම මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් හයි කරන්නත් මෙන්න මේ DVI port එක පාවිච්චි කරනවා. right. අපි ලියමු පුතේ සටහන. මේ හැඩේ චොට්ටක් ඉස්සලා අරගෙන ඉමු. DVI port කියලා ලිව්වා. හැඩේ ඇඳ ඉක්මනින් පුතේ. හරි. ලියමු අපි. වර්තමානයේදී භාවිතා වන පරිගණක තිර වර්තමානයේදී භාවිතා වන පරිගණක තිර නවීන ඩිජිටල් රූපවාහිනී තිර නවීන ඩිජිටල් රූපවාහිනී තිර සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් පරිගණකය හා සම්බන්ධ කර ගැනීමට මෙම කෙවිනිය වර්තමානයේදී භාවිතා වේ. ඊළඟ මාතෘකාව ලියන්න පුතේ network port. හරි බලන්න පුතා network එකක් කියලා කියන්නේ ජාලයක් කියන එකනේ. අපි යනවා පුතේ පරිගණක ජාලවලට. ඒ කියන්නේ ඔයාගේ කම්පියුටර් ලැබ් එකේ තියෙන පරිගණක කීපයක් පුතේ එකිනෙක හා සම්බන්ධ කරනවා. පුතේ යම්කිසි ගොඩනැගිල්ලක තියෙන පරිගණක කීපයක් එකිනෙක සම්බන්ධ කරනවා නම් අපි පාවිච්චි කරනවා පුතේ network cable. මොනවද පුතේ පාවිච්චි කරන්නේ? network cable එකක්. පුතේ හිතන්න මෙන්න මේ පරිගණක ජාලකරණයේදී පාවිච්චි කරන network cable එකේ තියෙන පුතේ clip එක සම්බන්ධ වෙන්නේ පුතේ network port එකට. මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. හැඩේ මෙන්න මේ වගේ මෙන්න මෙහෙම ස්වරූපයක් තියෙනවා. හරි එතකොට පුතා මම ඔයාලට පෙන්නුවේ මෙන්න මේ කාඩ් එක පුතේ. මේ තියෙන network කාඩ් එක. හරි මේ බලන්න. මේ network කාඩ් එක මම කියන්නේ separate කියලා පුතේ. ඒ වගේම තමයි motherboard එකේ තියෙනවා පුතේ මේ බලන්න network port එකක් තියෙනවා. මේ උඩින්ම තියෙන පුතේ network port එක. යටින් තියෙන දෙන්න USB port. එතකොට බලන්න පුතා මෙන්න මේ network port එකට තමයි ජාලකරණ කෙවිනිය සම්බන්ධ වෙන්නේ. මම කියන්නේ මේකේ වදින්න පුතේ clip එකක් කියලා. මේ clip එකට කියනවා පුතේ RJ45. මේක ලියනකොට පුතේ RJ කියන අකුරු දෙක ඉස්සලා ලියවෙන්න ඕනේ. එහෙනම් පුතේ මේ තියෙන්නේ RJ45 කෙවිනියා network cable එක හයි කරන්නේ පුතේ RJ45 කෙවිනි වලට. right. මෙන්න මේ හැඩය පුතේ අඳ ගන්න. network port කියලා හැඩය අඳ ගන්න. හරි ලියන්න පුතා. පරිගණක ජාලකරණයේදී network cable
network cable. සම්බන්ධ කිරීම සඳහා network cable සම්බන්ධ කිරීම සඳහා මෙම ජාලකරණ කෙවෙනිය භාවිතා වේ. මෙම ජාලකරණ කෙවෙනිය භාවිතා වේ. හරි. වෙනම ඡේදකින් පොතේ වෙන පාට පෑනකින් ලියන්න. වෙනම ඡේදකින් වෙන පාට පෑනකින් highlight වෙන ලියන්න. පරිගණක ජාල නිර්මාණයේදී භාවිතා කරනු ලබන මෙම කෙවෙනිය RJ45 වර්ගයේ කෙවෙනියක් වේ. RJ45 වර්ගයේ කෙවෙනියක් වේ. හරි. අපි අම්බෝදී ඊළඟ කෙවෙනියට ඒකට කියනවා පුතා communication point. ලියන්න පුතා communication point. හරි. පුතේ මෙයාගේ හැඩය අර කලින් කතා කරපු network cable එකේ හැඩයමයි තියෙන්නේ. මෙන්න මෙයාගේ පුතේ network port එකේ හැඩයම මේ communication port එකටත් තියෙනවා. හැබැයි පුතා ප්‍රමාණයෙන් ගත්තට පස්සේ අර network port එකට වඩා පොඩ්ඩක් පොඩි. මේකට පාවිච්චි කරනවා පුතේ RJ11 වර්ගයේ කෙවෙනියක් තමයි communication port එකට පාවිච්චි කරන්නේ. පුතේ මෙයා ගන්නෙ මොකටද? ඔය දන්න පුතේ ලෑන්ඩ්ලයින් එකකින් ඔය ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගත්තා කියලා. ඒ ලෑන්ඩ් ෆෝන් එකේ පුතේ Wi-Fi කනෙක්ෂන් එක හදන්නේ නැතුම් ඔයා ඉන්ටර්නෙට් යනවා නම් කහපාට කේබල් එකක් හම්බ වෙනා නේද පුතේ ලෑන්ඩ්ලයින් එකත් එක්ක. අන්නේ කහපාට කේබල් එක පුතේ හයි කරන්නේ කොහෙටද? මෙන්න මේ කමියුනිකේෂන් පෝට් එකට. මේක කරන්නේ පුතා මොඩම් එක පරිගණකයට සම්බන්ධ කරන්නනේ. ඒ නිසා මෙයාට කියනවා පුතේ modem port කියලා කියනවා. communication port වලට තව නමක් පොතේ පාවිච්චි කරනවා මොකද්ද? modem port. බලන්න පොතේ monitor එක ගහපු port එක monitor port එක වුණා. ඒ වගේම print එක high කරපු port එක printer port එක බවට පත් වුණා. අන්තර්ජාල ප්‍රවේශයේදී modem එක සම්බන්ධ කරන port එක පොතේ modem port එක වෙනවා. right. මේ බලන්න පුතා communication port කියන තැන වරහන් ඇතුළේ ලියන්න පුතේ modem port කියලා. එහෙම ලියලා මේ හැඩේ පුතේවා නැවතත් අඳින්න. හරි ලියමු පුතා අපි. අන්තර්ජාල සම්බන්ධතා ලබා ගැනීමේදී එහි පවතින සම්බන්ධක sannivedana කේබලය සම්බන්ධ කිරීම සඳහා
මෙම කෙවෙනිය භාවිතාවේ මෙම කෙවෙනිය භාවිතාවේ හරි පුතේ ලියන්න මෙම කෙවෙනිය RJ11 මෙම කෙවෙනිය RJ11 වර්ගයට අයත් වේ RJ11 වර්ගයට අයත් වේ හරි හරි ඔන්න එහෙනම් අපි එක හා සමාන හැබැයි ප්‍රමාණය වෙනස් වෙන පෝට් දෙකකුත් අඳුනගත්තා නෙට්වර්ක් පෝට් එක සහ මොඩම් පෝට් එක නෙට්වර්ක් පෝට් එකට පොතේ අදාළ වෙන්නේ RJ45 වර්ගයේ කෙවෙනියක් මොඩම් පෝට් එකට එහෙම නැත්නම් කමියුනිකේෂන් පෝට් එකට අදාළ වෙන්නේ RJ11 වර්ගයේ පෝට් එකක් හරි පොතේ ඊට පස්සේ අපිට හම් වෙන හරිම වෙනස් හැඩේ පෝට් එකක් එයා තමයි පුතා සවුන්ඩ් පෝට් එක ලියන්න මාතෘකාවක් සවුන්ඩ් පෝට් හරි පොතේ මේ මගේ අතේ තියෙන මදර් බෝඩ් එකේ ඔයාලට පේනව නේද මෙන්න මේ කෙලවරම තියෙන පෝට් ටික මෙන්න මේ තියෙන පුතේ හරි එතකොට මේ තියෙන PS2 පෝට් ටික මේ පැත්තට ඇවිල්ලා බලන්න පුතා මෙන්න මේ ටික හරිම වෙනස් නේද පුතේ අර මූලික ස්වරූප වලින් පොඩ්ඩක් බැහැරව තමයි මෙන්න මේ හැඩේ නිර්මාණය වෙලා තියෙන්නේ හොඳට බලන්න පුතේ මෙයාගේ වර්ණ තුනක් තියෙනවා බලන්න පුතේ මෙන්න මෙහෙම තියෙනවා පුතේ සිදුරු තුනකින් පෝට් තුන හදලා උඩම තියෙන එක නා පුතේ ලයිට් බ්ලූ එක තියෙන්නේ ලා නිල් පාටයි ඊට පස්සේ පුතේ තියෙනවා ලයිට් ග්‍රීන් එක ලා නිල් පාටයි ඒ වගේ ලා කොළ පාටයි ඊට පස්සේ පුතේ පහළින්ම තියෙනවා රෝස් පාට පින්ක් කලර් එකට තියෙනවා දැන් මේ බලන්න මෙන්න මේ පාට තුනට අදාළව සම්බන්ධ කරන උපාංගත් පුතේ එකිනෙකට වෙනස් වෙනවා මේ යටේම තියෙන පුතේ රෝස පාටව කොටසට හයි කරනවා පුතේ අපි මයික්‍රොෆෝන් සම්බන්ධ කරනවා. ඒ කියන්නේ මයික් එක සම්බන්ධ කරන්නේ පුතේ රෝස පාට කොටසට. ඔයා ගාව තියනවා පුතේ ස්පීකර් සම්බන්ධ කරනවා පුතේ මෙන්න මේ කොළ පාට පෝට් එකට. අපි ගාව තියෙන පුතේ හෙඩ්ෆෝන් එක සම්බන්ධ කරනවා පුතේ කොහෙටද? මෙන්න මේ උඩින්ම තියෙන නිල් පාට කොටසට. බලන්න පුතේ ශබ්දය හා සම්බන්ධව භාවිතා වන උපාංග එකිනෙක හා සම්බන්ධ කරන්න පාවිච්චි කරනවා සවුන්ඩ් පෝට් එක. ඒකේ පාට රෝස පාට නම් පුතේ හයි කරන්නේ මොකක්ද? මයික් එක එහෙම නැත්නම් මයික්‍රොෆෝන් එක. ඒක ලා කොළ පාට නම් එහෙම නැත්නම් කොළ පාටින් තියෙනවා නම් ඒකට අපි හයි කරනවා ස්පීකර් එකක්. පොතේ පෝට් එක නිල් පාට නම් ඒකට අපි සම්බන්ධ කරනවා හෙඩ්ෆෝන් එකක්. රයිට්. අපි ලියමු. සවුන්ඩ් පෝට් කියලා ලියුවා. යටින් ලියන්න පුතේ. ශබ්දය හා සම්බන්ධ වන උපාංගයන් පරිගණක පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා ශබ්දය හා සම්බන්ධ වන උපාංගයන් පරිගණක පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා සවුන්ඩ් පෝට් එක භාවිතා කරනු ලබයි. සවුන්ඩ් පෝට් එක භාවිතා කරනු ලබයි. හරි. පොතේ එහෙම ලියලා මෙන්න මේ ටික ඇඳගෙන පොතේ මේ පාට ටිකක් ලියන්න සම්බන්ධ කරන උපාංග ටිකත් මොනවද කියලා ලියන්න.
හරි පුතේ. ඔයාලා ඇඳලා ඉවරයිනේ. ලියමු අපි යටින්. මෙහි රෝස පැහැති කෙවෙනිය හා මෙහි රෝස පැහැති කෙවෙනිය හා මයික්‍රොෆෝන් සම්බන්ධ කරනු ලබයි. මයික්‍රොෆෝන් සම්බන්ධ කරනු ලබයි. ලා කොළ පැහැති කෙවෙනිය හා ස්පීකර් සම්බන්ධ කරනු ලබයි. ලා කොළ පැහැති කෙවෙනිය හා ස්පීකර් සම්බන්ධ කරනු ලබයි. ලා නිල් පැහැති කෙවෙනිය හා ලා නිල් පැහැති කෙවෙනිය හා හෙඩ්ෆෝන් සම්බන්ධ කරනු ලබයි. හරි. පුතේ බලන්න අපි මදර් බෝඩ් එකේ තියෙන පෝර්ට්ස් ටික පුතේ එකිනෙක කතා කරලා ඉවර කරා. මුලින්ම අපි කතා කරා පෝර්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ පුතේ අපි කතා කරා මේ පෝර්ට්ස් වල වර්ගීකරණයන් කොහොමද සිද්ධ කරන්නේ කියලා. මৌলিক වර්ගීකරණයන් දෙකක් අපිට මේක ඇතුළේදී හම්බ වුණා. ඊට පස්සේ පුතේ අපි කරපු දේ තමයි මේ මදර් බෝඩ් එකේ තියෙන පෝර්ට්ස් වර්ග පුතේ එකිනෙක මොන වගේද කියන එක අපි හඳුනාගත්තා. පුතේ දැන් මෙතනදී මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. අපි මේ කතා කරපු පෝර්ට්ස් ටික පුතා චුට්ටක් ආපහු එමින් සැරේ මතක් කරන්න. මෙන්න මේ ටික මතක් කරගෙන යනකොට පුතා මවුස් එකට සම්බන්ධ වෙන පෝර්ට්ස් වර්ග තුනක් අපිට හම්බුණා. පළවෙනි එක කෙනා පුතේ අපි කතා කරේ PS2 පෝර්ට් එක. ඉස්සලාම කතා කරේ මවුස් එක සම්බන්ධ වෙන තැන PS2 පෝර්ට් එක. ඊළඟට පුතා අපි කතා කරා සීරියල් පෝර්ට් එක ගැන කතා කරා. ඊළඟට අපි කතා කරා පුතා USB පෝර්ට් එක. බලන්න පුතේ මවුස් එක සම්බන්ධ කරන්න පුළුවන් පෝර්ට්ස් වර්ග තුනක් තියෙනවා. කොළ පාටට තියෙන PS2 පෝර්ට් එක, ඒ වගේම වර්තමාන මදර්බෝඩ් වල බහුල වශයෙන් තියෙන USB පෝර්ට් එක, එහෙම නැත්නම් P1 P2 පරිගණකවල හයි කරපෝ සීරියල් පෝර්ට් එක. පුතේ මේ කියන මවුස් එක හයි කරන්න පුළුවන් පෝර්ට්ස් තුනම වර්තමාන මදර්බෝඩ් එකක් ඇතුලේ තියෙනවා. දැන් අපි බලමු පුතේ කොහොමද මේවා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ පුතේ මේ පාවිච්චි කරන මදර්බෝඩ් එක. මේ බලන්න කොළ පාටින් තියෙනවා පුතේ අපිට මේ මවුස් එක සම්බන්ධ කරන්න පුළුවන් මෙන්න මේ පෝර්ට් එක. ඒකට යටින් තියෙනවා පුතේ සීරියල් පෝර්ට් එක. ඒ වගේම මෙන්න මේ හරිය තියෙනවා පුතේ USB පෝර්ට් එක. බලන්න මදර්බෝඩ් එක අතට ගත්තට පස්සේ මේ කියන පෝර්ට්ස් වර්ග තුනම අපිට අද දකින්න පුළුවන්. දැන් පුතේ මගේ තියෙන ප්‍රශ්නේ. ඔයාලට දෙනවා පුතේ වැඩ කරන PS2 මවුස් එකකුත් දෙනවා. වැඩ කරන සීරියල් මවුස් එකකුත් දෙනවා. වැඩ කරන USB මවුස් එකකුත් දෙනවා. එහෙනම් මේ තුන් දෙනාම මොකද කරන්න පුළුවන් පුතේ? ඔයාට පුළුවන් මදර්බෝඩ් එකට සම්බන්ධ කරන්න. PS2 පෝර්ට් එකට PS2 මවුස් එක හයි කරා. සීරියල් මවුස් එක පුතේ සීරියල් පෝර්ට් එකට හයි කරා. USB මවුස් එක USB පෝර්ට් එකට හයි කරා. දැන් ඔයාලා පුතේ මට කියන්න මෙන්න මේ තුන් දෙනාගෙන් කවුද වැඩ කරන්නේ? ඔයාලා පුළුවන් නම් මෙහෙම කරන්න පුතේ. ඔයාලගේ පොතේ මේ උත්තර තුනෙන් පුතේ හරි කියලා හිතන උත්තරේ ලියලා වීඩියෝ ඔන් කරලා පොඩ්ඩක් පෙන්නන්න පුතා. මේ මවුස් තුනෙන් වැඩ කරයි කියලා හිතන මවුස් එකේ නම පුතා ලියලා චුට්ටක් මට ඩිස්ප්ලේ එකට පෙන්නන්න පුතේ පොත ඔයාලගේ. හරි. ලියලා පෙන්නන්න බලන්න ඉක්මනින්. අපිට ලියලා පෙන්නන ඉක්මනට උත්තරයක් පුතේ හදාගන්න පුළුවන්. කවුරු එකමනේ ලියලා පෙන්නන්න පුතේ. USB ද serial ද PS2 ද කියලා පෙන්නන්න. පරණ මේක පුතා serial එක. අද අපි පාවිච්චි කරන්නේ පුතා USB ඒවා. මේ අතරමැද ස්වරූපය මොකද පුතේ? PS2.
හරි. පොතේ ටක් ගාලා පෙන්නන්න බලන්න ලියලා පොත කොහොම ඩිස්ප්ලේ එකට අල්ලන්න. right අපි ප්‍රශ්නේ මෙහෙම ලියාගමු. ලියන්න. මෞසය සම්බන්ධ කිරීම සඳහා මව්පොරුව සතුව පවතින PS2 port serial port සහ USB port භාවිතා කරනු ලබයි. මේ අතරින් ක්‍රියාත්මක වනුයේ කිනම් කෙවෙනිය හා සම්බන්ධ කරන ලද මෞසයද? හරි පුතේ. දැන් ඔයාගේ උත්තරේ ඉස්සරහින් එන කියන්නේ පුතේ මේ මවුස් තුනෙන් තුනම වැඩ කරන්නේ නැහැ. එක මවුස් එකයි වැඩ කරන්නේ. right. මොන වර්ගයේ මවුස් එකද කියලා පුතේ ලියන්න බලන්න ඔයාලගේ පොතේ දැන් උත්තරේ ලියන්නකෝ. හරි. දැන් ඔයාලා මොකක් හරි උත්තරයක් ලියන්න ඇති. දැන් පුතේ උත්තරේ හරිද වැරදිද කියලා බලමු. පුතේ වැඩ කරන්නේ අලුතෙන් එන USB මවුස් එකද? එහෙම නැත්නම් පරණම සීරියල් මවුස් එකද? එහෙම නැත්නම් මේ අතරමැද ගොඩ නැගුණු PS2 මවුස් එකද? දැන් පුතේ අපි දන්නවා ඔයාට සම්බන්ධ කරන්න දුන්න මවුස් තුනම පුතේ වැඩ කරනවා කියන්න ඔයා දන්නවා. එහෙනම් මේ තුනෙන් එකක්වත් පුතේ කැඩිලා නැති නිසා මවුස් තුනම වැඩ කරනවා. දැන් පරිශීලකයාට පුතේ එකපාරක වැඩ කරන්න පුළුවන් සාමාන්‍ය භාවිතය තුල එක මවුස් එකයි. සාමාන්‍ය භාවිතය තුල පුතේ වැඩ කරන්න එක මවුස් එකයිනේ. මොකද පරිගණක තිරේ තියෙන මවුස් පොයින්ට් එකයි. මවුස් පොයින්ට් එකයි නම් ඒ මවුස් පොයින්ට් එක පුතේ ඇක්ටිව් කරන්නේ එක මවුස් එකකින්. දැන් ඔයා හිතන්න පුතේ මෙන්න මෙහෙම. ඔයා සීරියල් මවුස් එක ග්‍රහණය කරගන්න. කියන මවුස් එක අල්ල ගන්නවා. එහෙනම් පුතේ ඔයා දැන් එහා මෙහා චලනය කරන්නේ, ක්ලික් කරන්නේ, ඩ්‍රැග් කරන්නේ, ඩ්‍රොප් කරන්නේ පුතේ ඔයාගේ සීරියල් මවුස් එක. පුතේ සීරියල් මවුස් එක ඔයා ඇක්ටිව් කරනකොට මේ මවුස් දෙක ඩිසේබල් වෙනවා ඔටෝමැටිකලි. පරිගණකයේ විසීම පුතේ ඩිසේබල් කරගන්නවා. දැන් ඔයා හිතන්න පුතේ ටික වෙලාවක් වැඩ කළා වාඩි දෙනවා නෑ සීරියල් මවුස් එක නෙමෙයි. අලුතෙන් ආපු USB මවුස් එක ගන්නවා කියලා. එහෙනම් පුතේ මෙන්න මේ PS2 මවුස් එකයි USB මවුස් එකයි මදර්බෝඩ් එක තුලම පුතේ ඩිසේබල් වෙනවා. එහෙනම් බලන්න අපිට කියන්න බෑ පුතේ නිර්මාණය කරපු කාල සීමාව පදනම් කරගෙන නිර්මාණය කරපු තාක්ෂණය පදනම් කරගෙන මොකද්ද වැඩ කරන මවුස් එක කියලා පුතේ කියන්න බෑ. මවුස් එක වැඩ කරන්නේ පුතේ ඔයා ක්‍රියාත්මක කරන ඇක්ටිව් කරන අවස්ථාව මත පදනම් වෙලා. හරි කියන මවුස් තුනම පුතේ ඕනම අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. right. අපි නෝට් එක ලියමු. ඉහත දැක්වෙන කෙවෙනි ත්‍රිත්වයම ක්‍රියාකාරී මට්ටමේ පැවතියද එම කෙවෙනි හා සම්බන්ධ කරනු ලබන
උපාංගයන් ත්‍රිත්වයද ක්‍රියාකාරී මට්ටමේ පැවතුනද උපාංගයන් ත්‍රිත්වයද ක්‍රියාකාරී මට්ටමේ පැවතුනද ක්‍රියාකාරී මෞසය බවට පත්වනුයේ ක්‍රියාකාරී මෞසය බවට පත්වනුයේ ඔබ විසින් ඇක්ටිව් කරනු ලබන මෞසයයි ඔබ විසින් ඇක්ටිව් කරනු ලබන මෞසයයි හරි. පොතේ ඔන්න අපි මේ කම්පියුටර් ෆොන්ට්ස් වලට අදාළ මාතෘකාව පොතේ කතා කරලා ඉවර කරා. ඔයාලට පුළුවන් නම් පොතේ දැන් මේ නිවාඩු දවස්වල විශේෂ වැඩකුත් නැති නිසා ඔයාලට පුළුවන් නම් පොතේ JIT papers ටිකක් හොයාගන්න. JIT papers ටිකක් හොයාගෙන පොතේ කරන්න. අඩුම ගානේ පොතේ කෙටි ප්‍රශ්න ටික පුළුවන් ඒවා පොතේ බලලා කරන්න. ඊට අමතරව පොතේ මෙහෙම හිතන්න. මේ JIT papers පොතේ සාමාන්‍ය හොයාගන්නවට අමාරු වෙන්න පුළුවන්. දැන් එහෙම වුණොත් අපි මොකද කරන්නේ? JIT papers ටික හොයාගන්න අමාරු විශේෂයෙන් පොතේ අර ඔන්ලයින් පේපර් එක තාම එකම අවුරුද්දනේ පොතේ ඔන්ලයින් කරේ ගිය අවුරුද්දේ ඔන්ලයින් එක්සෑම් එක තිබුණේ නැහැ රිසල්ට් ආවා. හරි හැබැයි ඔයාලට පොතේ අනිවාර්යෙන් ඔන්ලයින් එක්සෑම් එක තියෙනවා. පොතේ ඒ නිසා මේ ඔන්ලයින් පේපර් එක හොයාගන්න චුට්ටක් අමාරුයි. අපි ඉස්සරහට පොතේ ඔයාලට පේපර් ටික දෙන්න. මෙන්න මේ JIT papers ටික හොයාගන්න බැරි නම් පොතේ ඔයා O level ICT papers ටික හොයාගන්න. මේක බහුලව හොයාගන්න පුළුවන්. ඔයාලා පහුගිය අවුරුදු වල පොතේ O level exam කරපුවා නංගිලා මල්ලා පොඩ්ඩක් කතා කරලා එහෙම නැත්නම් ඔයාලගේ වයසේ පොතේ O level ICT කරපුවා යාළුවෝ ඇතිනේ. යාළුවකින් හරි කමන්නේ පොතේ papers ටික හොයාගෙන පුළුවන් නම් කෙටි paper එකේ පොතේ අදාළව තියෙන ප්‍රශ්න ටික කරන්න. කරලා ඔයාලට පොතේ අමාරු ප්‍රශ්න ටික තාන්න අපි ඒක පැහැදිලි කරලා දෙන්න. හරි. එහෙමනම් පොතේ අපේ මූලික හඳුනා ගැනීමේ පාඩම කම්පියුටර් ඉන්ට්‍රොඩක්ෂන් එක පොතේ මෙතනින් ඉවර වෙනවා. අපි ඊළඟ මාතෘකාව පොතේ ලියලා තියෙනවා අපි Microsoft Windows. හරි පුතේ. Windows කියලා කියන්නේ පුතා අපේ කම්පියුටර් එකේ තියෙන මෙහෙයුම් පද්ධතිය. එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එක. එහෙනම් අපි මූලික අවධානය දෙන පුතේ ප්‍රධාන පාඩමක් තමයි Microsoft Windows කියලා කියන්නේ. පුතේ එතකොට මේකේ නම පුතේ Windows නේ. ඇයි මෙයාට Windows කියලා කියන්නේ? පුතේ අපි කලිනුත් කතා කරා මෙයාට Windows කියන්න හේතුව කවුළු ගණනාවකින් නිර්මාණය වෙච්ච මෘදුකාංගය. කවුළු ගණනාවකින් නිර්මාණය වෙච්ච මෘදුකාංගය කියන නමෙන් පුතා මෙයාට කියනවා Windows කියලා. නැත්නම් මෙහෙම හිතන්න. Windows කියන්නේ පුතේ ජනෙල් වලටනේ. ජනෙල් වලට භාවිතා කරන තවත් සිංහල නමක් තමයි කවුළු කියන එක. ඒ කියන්නේ මෙයා හදලා තියෙන පුතේ කොහේ හරි තියෙන ජනෙල් ටිකක් ගලවගෙන ඇවිල්ලා ඒ ටික එක ළඟ තියලාද? නෑ ජනෙල් ගොඩක් එකතු කරලා නෙවෙයි පුතේ හදලා තියෙන්නේ. කවුළු පාවිච්චි වෙලා දෙන එක. ජනෙල් කවුළු දෙකම එකයිනේ නේද? රයිට්. මොනවද පුතේ මේ කවුළු කියන්නේ? ඔයා කම්පියුටර් එකේ වැඩ කරනකොට පුතේ එනවා සංවාද කොටු වෙනවා කියන මැසේජ් බොක්ස් එනවා. ඒ වගේම තමයි පුතා. සංවාද කොටු ඩයලොග් බොක්ස් එක එනවා. ඒ වගේම පණිවිඩ දෙන්න පුතේ මැසේජ් බොක්ස් එනවා. ඔයත් එක්ක කතා බහ කරන්න සංවාද කොටු එහෙම නැත්නම් ඩයලොග් බොක්ස් එනවා. පණිවිඩ දෙන්න පුතේ මැසේජ් බොක්ස් එනවා. ඒ කියන්නේ ඩයලොග් බොක්ස් මැසේජ් බොක්ස් කියන කවුළු පුතේ ගණනාවක් එකතු වෙලා හැදිච්ච නිසා තමයි මෙයාට Windows කියන නම දුන්නේ. එතකොට Windows කියන මෙහෙයුම් පද්ධතිය පුතා නිර්මාණය කරන්නේ Microsoft සමාගම. Microsoft සමාගම හදපු මෘදුකාංගය නිසා මෙයාට කියනවා පුතේ Microsoft Windows කියලා.
කවුද පුතේ මේ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරන්නේ? මයික්‍රොසොෆ්ට් සමාගමේ වර්තමාන අයිතිකාරයා වෙන බිල් ගේට්ස්. හැබැයි මෙයා පුතේ තනියෙන් නෙමෙයි හදන්නේ. මේ බිල් ගේට්ස්ගේ යාළුවෙක් කෙනා පුතේ පෝල් ඇලන් කියලා. පෝල් ඇලන්. පුතේ බිල් ගේට්ස් සහ පෝල් ඇලන් කියන දෙන්නා Apple සමාගම විසින් නිර්මාණය කරපු Macintosh කියන පළවෙනි මෙහෙයුම් පද්ධතිය. පළවෙනි GUI මෙහෙයුම් පද්ධතිය. පුතේ GUI සහ CLI කියන්නේ මොනවද කියලා අපි කලින් පාඩම් වල කතා කරලා තියෙනවා. පුතේ එතකොට මේ Apple සමාගමනේ ලෝකේ පළවෙනි GUI මෙහෙයුම් පද්ධතිය හැදුවේ. මේ Apple සමාගමේ ඉන්ටර්ෆේස් එක දිහා බලලා ඒක අධ්‍යයනය කළා තමයි බිල් ගේට්ස් සහ පෝල් ඇලන් කියන දෙන්නා Windows කියන මෙහෙයුම් පද්ධතිය හදන්නේ. පුතේ හැබැයි මෙයාලා මුල් කාලීනව ගොඩක් අසාර්ථක වුණා. මෙයාලා පුතේ මුල් කාලීනව කොච්චර උත්සාහ කරාද කියනවා පුතේ යාලා කියනවා සමහර දවස්වල රෑ එළි වෙනකොට එයාලගේ කාමරේ තියෙන ඩස්බින් එක පිරෙන්න පුතේ කෝඩින් ලියපු කොළ එකතු වුණාලු. ඒ කියන්නේ යාලා කෝඩින් ලියනවා වරදිනවා. ඒ ලියන වරදිනවා පුතේ විසි කරනවා. උදේ වෙනකොට පුතා ඩස්බින් සම්පූර්ණයෙන් පිරෙලා. සමහරට පුතා කියන කාමරේ පුරාම තියෙන්නේ කෝඩින් ලියපු කොළලු. ඒ කියන්නේ අපි අද මේ හරි ලේසියෙන් පහසුවෙන් හරියම කැමැත්තෙන් පාවිච්චි කරන පුතා Windows මෙහෙයුම් පද්ධතිය හදන්න මේ පුද්ගලයා දෙන්න දැඩි ආයාසයක් පුතේ දරලා තියෙනවා. ඒ දෙන්නගේ කැපවීමේ ප්‍රතිඵල තමයි අපි අද මේ භුක්ති විඳින්නේ. right? අපි ලියමු පුතා. Microsoft සමාගම විසින් ලොවට හඳුන්වා දෙනු ලැබූ මෙහෙයුම් පද්ධතිය Windows වේ. වෙනම ඡේදයෙන් ලියන්න පුතේ. කවුළු ගණනාවකින් නිර්මාණය වූ මෙහෙයුම් පද්ධතිය යන නම සහිතව කවුළු ගණනාවකින් නිර්මාණය වූ මෙහෙයුම් පද්ධතිය යන නම සහිතව මෙය Windows ලෙස නම් කර තිබේ. වරහන් ඇතුලේ ලියන්න පුතා. කවුළු යනු සංවාද කොටු. ඉස්සරහින් ලියන්න පුතේ dialog box. සංවාද කොටු ඉස්සරහින් ලියව dialog box. සහ පණිවිඩ කොටු. ඉස්සරහින් ලියන්න පුතේ message box. යන්න වේ. message box යන්න වේ. වහන වහලා දාන්න පුතා. හරි. වෙනම ඡේදයකින් වෙන පාට පෑන් එකේ පොතේ highlight වෙන ලියන්න. මෙම මෙහෙයුම් පද්ධතිය බිල් ගේට්ස් සහ පෝල් ඇලන් යන විද්වතුන් දෙදෙනා විසින් නිර්මාණය කරන ලදී. බිල් ගේට්ස් සහ පෝල් ඇලන් යන විද්වතුන් දෙදෙනා විසින් නිර්මාණය කරන ලදී.
හරි. එහෙනම් පොතේ බිල් ගේට්ස් සහ පෝල් ඇලන් කියන දෙන්න හදපු මෙහෙයුම් පද්ධතියට අපි කියනවා පොතේ Windows කියලා. right. ලියන්න මාතෘකාවක් Windows හි ඉතිහාසය හඳුනා ගැනීම. Windows හි ඉතිහාසය හඳුනා ගැනීම. හරි එහෙනම් වරහන් අධිපති history of the Windows. History of the Windows. හරි. දැන් පොතේ මම කියවනේ මේ Windows කියන මෙහෙයුම් පද්ධතිය එකපාරම ගොඩ නැගුණේ නැහැ. මෙයාට ලොකු ඉතිහාසයක් තියෙනවා පොතේ. ඉස්සල්ලාම මෙයාලා නිර්මාණය කරනවා පොතේ Windows වල 1.0 කියන මෙහෙයුම් පද්ධතිය. මෙයා පොතේ අසාර්ථකයි. ඊට පස්සේ පොතේ එයාලා දෙවෙනියට නිර්මාණය කරනවා Windows 1.1 කියන මෙහෙයුම් පද්ධතිය. මෙයාත් අසාර්ථකයි. ඊළඟට එයාලා හදනවා පුතා Windows 1.11 කියන මෙහෙයුම් පද්ධතිය. මේකත් අසාර්ථකයි. මෙන්න මේ version තුනම පුතේ කියන්නේ මේ සංස්කරණ තුනම ගොඩක් පොත්වලදී අපිට හම්බෙන්නේ Windows 1X කියලා. බලන්න පුතේ. පළවෙනි සංස්කරණ තුන අසාර්ථකයි. ටිකක් පරිශන කරලා එයාලා හදනවා පුතා Windows වල 2.0 මෙයා පොත්වලදී පුතේ අපිට හම්බෙනවා Windows 2X කියලා. බලන්න පුතේ මේ සංස්කරණ අසාර්ථකයි. හැබැයි බිල් ගේට්ස් සහ පෝල් ඇලන් එයාලගේ තියෙන උත්සාහය අතාරින්නේ නැහැ. එයාලා මොකද කරන්නේ පුතේ? ඊළඟට හදනවා පුතේ ගොඩක් කල් පරිශන කරලා ගොඩක් දේවල් හොයාගෙන Windows 3.0 ඊළඟට එයාලා හදනවා පුතා Windows වල 3.1 කියන සංස්කරණය. මෙයාලා මේක ඇතුලේ පුතේ සාර්ථක ලක්ෂණ ගණනාවක් දකිනවා. ඒ කියන්නේ වෙළඳපොළ තුල අලෙවි කිරීමේ ලක්ෂණ, ලාභ ලබන්න පුළුවන් ලක්ෂණ, ප්‍රේක්ෂකයා එහෙම නැත්නම් කම්පියුටර් යූසර් පුතේ ඇදලා තියාගන්න පුළුවන් ලක්ෂණ මේක ඇතුලේ එයාලා දකිනවා. ඊළඟට එයාලා හදනවා පුතේ Windows වල 3.11 කියන සංස්කරණය. මේකත් පුතේ හරිම සාර්ථක මෙහෙයුම් පද්ධතියක් වෙනවා. මෙන්න මේ මෙහෙයුම් පද්ධති තුනම පුතා නම් කරලා තියෙනවා පොත්වල Windows 3X කියලා. බලන්න Windows 1X, Windows 2X, Windows 3X. පොතේ මේ සංස්කරණ දැන් වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන් මට්ටමට සාර්ථක කරලා තියෙනවා. දැන් මොකද වෙන්න ඕනේ පුතා? Microsoft සමාගමේ මේ පරිශීලක හිතනවා මෙතනින් එහාට අපි හදන software ටික පුතේ හදන අවුරුද්ද 9ට නම් කරමු කියලා. එහෙම හිතලා පුතේ 95 දී හදනවා Windows 95, 98 දී පුතේ යාලා හදනවා Windows 98. මේ දෙන පුතේ නම් කරලා තියෙනවා Windows 9X කියලා. හරි. පුතේ මෙන්න මේ සංස්කරණ ටික ලියා ගන්න පුතේ. හරි. ආරම්භදී මේ සංස්කරණ ටික ලියා ගත්තා. පොතේ මේ බලන්න. මෙන්න මේ Windows 98ට පස්සේ එයාලා
දෙදා කියන අවුරුද්දේදී පුතේ ආයෙත් සංස්කරණයක් හදනවා. එතකොට දැන් මෙයාලා පුතේ හදන අවුරුදු වලට නම් කරන්න යන්නේ. 2000 හදන එකනට කියනවා පුතේ Windows 2000 කියලා නම් කරනවා. ඊට පස්සේ පුතේ 2001 දී යාලා හදනවා Windows Me කියන මෙහෙයුම් පද්ධතිය 2001 දී නිර්මාණය කරනවා. 2006 අවුරුද්දේදී පුතේ එයාලගේ සාර්ථකම අදටත් පරිගණකවල පුතේ 60ක විතර තියෙන Windows XP කියන මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරනවා. ඒ වගේම පුතේ එයාලා නිර්මාණය කරනවා ඊළඟට එයාලා අසාර්ථක වෙන මෙහෙයුම් පද්ධතියක් වෙච්ච අර XP කියන සාර්ථක මෙහෙයුම් පද්ධතියට පස්සේ අසාර්ථක මෙහෙයුම් පද්ධතියක් වෙන Vista කියන මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරනවා. Vista වලට පස්සේ පුතේ යාලා නිර්මාණය කරනවා Windows වල 7 කියන මෙහෙයුම් පද්ධතිය. ඊළඟට නිර්මාණය කරනවා පුතේ Windows වල 8 කියන සංස්කරණය. වර්තමානයේදී පුතේ අපිට දකින්න හම්බ වෙනවා Windows වල 10 කියන සංස්කරණය. මේ තියෙන්නේ පුතා Windows වල දල ඉතිහාසයක්. right. මෙන්න මේ ටිකක් ලියා ගන්න පුතේ. හරි පුතේ. එහෙමනම් අපි ඔන්න Windows වල තියෙන පුතේ Windows වල මූලික ඉතිහාසය කතා කරා. ඊට පස්සේ තියෙන පුතේ අපි Windows වල තියෙන කොටස් ටික හරියට අඳුන ගන්න ඕනේ. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් එක්ක ගනුදෙනු කරනවා නම් ඒ පුද්ගලයා නිවැරදිව අඳුනගන්න එක තමයි පුතේ හොඳම දේ. ඒ වගේම තමයි පුතේ Windows වල වැඩ කරනවා නම් ඒ Windows වල තියෙන අතුරු මුහුණත නිවැරදිව හඳුනගන්න එක ඉතාමත් පුතේ වැදගත්. right. මාතෘකාවක් ලියන්න Windows අතුරු මුහුණත හඳුනා ගැනීම. Windows අතුරු මුහුණත හඳුනා ගැනීම. හරි. වරහන් ඇතුළේ ලියන්න පුතේ Windows user interface. Windows user interface. හරි. බලන්න පුතේ කම්පියුටර් එක ඔන් කරාට පස්සේ මොනිටර් එකේ පේන ස්වරූපයට අපි කියනවා පුතේ user interface එකක් කියලා. එතකොට ඒ කියන්නේ පුතේ සරලව කිව්වොත් ඩිස්ප්ලේ එකේ පේන දෙයට තමයි අපි කියන්නේ user interface එකක් කියලා. හැබැයි විභාගෙට නැත්තම් කවුරු වගේ අහුවොත් කියන්න බෑනේ පුතේ. මොනිටර් එකේ තියෙන ඩිස්ප්ලේ එකට අපි කියනවා user interface කියලා. මේක පුතේ මෙන්න මේ විදිහට අර්ථ දක්වනවා. පරිගණකයක්. පරිගණක පරිශීලකයා. කවුද පුතේ පරිගණක පරිශීලකයා කියන්නේ? කම්පියුටර් පාවිච්චි කරන මම හරි ඔයා හරි පුතේ පරිගණක පරිශීලකයා වෙනවා. පරිගණකයාත් පරිගණක පරිශීලකයාත් අතර දක්නට ලැබෙන අතරමැදි මුහුණතට කියනවා පුතේ user interface එකක් කියලා. right? අපි ලියමු. පරිගණකයක් පරිගණක පරිශීලකයාත් අතර පරිගණක පරිශීලකයාත් අතර දක්නට ලැබෙන අතර මැදි මුහුණත
දක්නට ලැබෙන අතරමැදි මුහුණත user interface ලෙස හඳුන්වනු ලබයි. user interface ලෙස හඳුන්වනු ලබයි. හරි. පොතේ එහෙමනම් අපි ඊළඟ දවසේ මේ user interface එක පොතේ සම්පූර්ණයෙන් ඇඳලා කොහොමද මේක වැඩ කරන්නේ කියන එක පොතේ කතා කරමු. හරි. මෙයා පොතේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා පොතේ ලියලා තියාගන්න. තියෙන ප්‍රශ්න ටික පොතේ ඔක්කොම අපි නිරාකරණය කරගමු. හරි. එහෙනම් පොතේ අද අපි පාඩම නවත්තමු. හැමෝටම සුබ දවසක්.